හොඳයි සාදු කියලා නමස්කාරය කියන්න පන්සිල් ගන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි දොන් ගායනන් ලක්ප්‍රිය ජයසිංහ මැතිතුමා ඒ වගේම එතුමන්ගේ කල්යාණ මිත්‍රයින් ජපානයේ කනගවා පළාතේ ජීවත් වෙන අද කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට පැමිණිලා සිටින්නේ උතුම් කළගුණ සැලකීමේ ධර්මානුශාසනාමය පින්කමකට සම්බන්ධ වෙන්න. ෆුජි සුගත සේනාසනය ඒ වගේම කනගවා සුගත බෞද්ධ මධ්‍යස්ථානය කියන උතුම් පූජා භූමීන්හි මේ පුණ්‍ය භූමීන් දෙකේම ආධිපත්‍ය හොබවන අතිපූජනීය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ වගේම සුගත භාවනා මධ්‍යස්ථානයේ කනගවා විහාරාධිකාරීන් වහන්සේ වශයෙන් භාවනා මධ්‍යස්ථානාධිකාරීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අපේ සහෝදර අතිපූජනීය අපේ සද්ධාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අද උතුම් පුණ්‍ය කර්මයක් ධර්මානුශාසනාමය පින්කමක් කරන්නට තමයි දොන් ගායනන් ලක්ප්‍රිය ජයසිංහ මහත්මාණන්ගේ කල්යාණ මිත්‍ර
හිතවතුන් හිතවතියන් ස්වල්ප පිරිසක් මේ ස්ථානයට එකතු වෙලා සිටින්නේ. මීට දින 4කට 5කට කලින් අපේ අම්පේ මහත්මයාත් එක්ක ඇවිල්ලා ගායනන් මහත්මයා ආරාධනා කර සිටියා තමන්ගේ ආදරණීය අත්තම්මා නුවර පළාතේ හැටියට නම් ඉතින් කිරියම්මා කියලා කියන්නේ නේද? ආච්චි අම්මා කියලාත් කියනවා කිරියම්මා කියලාත් කියනවා. ඉතින් එතුමිය අභාවයටපත් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. මේ අභාවයටපත් වෙච්ච ආදරණීය මාතාව දෝන තෙලස්තිනා කුරුප්පු ආදරණීය ආච්චි අම්මා අවුරුදු 99ක් ජීවත් වෙලා තිබෙනවා. ඊට කලින් ඩොන් එඩ්වින් ජයසිංහ ආදරණීය සීයා අභාවයටපත් වෙලා තිබෙනවා. ඒ දෙදෙනාට තමයි පින් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අම්මා තාත්තා දෙන්න හරි සුවිශේෂී. මොකද දරුවෝ 11 දෙනෙකුගේ ආදරණීය මව්පිය දෙපළක්. ලංකාවේ ජීවත් වෙන ඩොන් අර්නස්ට් ලයනල් ජයසිංහ අපේ ගායනන් මහත්මයාගේ ආදරණීය පියාණන්. එක පුතුණු කෙනෙක්. දෝන නීටා මානෙල් ජයසිංහ, බර්ට්‍රම් ලැඩී ජයසිංහ, එඩ්වර්ඩ් ලක්ෂ්මන් ජයසිංහ, රොසිටා ප්‍රිම්රෝස් ජයසිංහ, පර්ලි විමලා ජයසිංහ, ගර්ට් සුෂීමා ජයසිංහ, හෙන්රි චාල්ස් ජයසිංහ, ස්ටැන්ලි රොබර්ට් ජයසිංහ එතුමා අභාවයට පත් වෙලා තියෙනවා. එක පුතෙක්. ඒ වගේම නීල් කින්ස්ලි ජයසිංහ. දරුවෝ 11 දෙනෙකුගේ ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. හැබැයි මේ අය හරි පුදුම අය කියන්නේ දරුවෝ 11 දෙනෙක් ඉඳලා ඔය 71 කැරැල්ල වෙලාවේ අතරමං වෙච්ච දරුවෙකුත් ඉපදිලා දවස් 3න් මේ මව්තුමිය තමන්ගේ ගෙදරට ගෙනල්ලා තියෙනවා බලා ගන්න. දරුවා විතරක් නෙමෙයි අම්මත් එක්ක කරගෙන ඇවිල්ලා. ඒ තමයි මාලනී හිග්ගොඩවත්ත සහ ඇගේ මව වන එමලින් මාතාව. ඒ දෙන්නත් තවම මේ පවුලේ අය විදියට තමයි. ඉතින් ඒ මාලනී හිග්ගොඩවත්ත කියන මහත්මිය හෝ මෙනවිය එතුමිය ඉපදිලා දවස් 3න් මේ ගෙදරට මේ මියගිය අම්මා ගාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් පුදුම මව්ගුණයක් තිබිලා තියෙනවානේ. දරුවන්ට පුදුම ආදරයක් තිබිලා තියෙනවානේ. දරුවෝ 11 දෙනෙක් ඉඳලත් නේ 12 වෙනියෙකුත් එක්ක කරන් ඇවිල්ලා තියෙනවා. තවත් විශේෂයි මේ අම්මා. මෙතුමිය ජනාධිපති සම්මානලාභිනියක්. මොකද දරුවෝ 2000කට වැඩි ප්‍රමාණයක් මෙතුමිය වින්නඹු මාතාව ලෙස උපද්දවන්ට නිරෝගීව දරුවා මේ ලෝකෙට ගන්න මැදිහත් වෙච්ච ප්‍රධාන හෙද නිලධාරිනිය. ඒ කාලේ හැටියට වින්නඹු අම්ම කෙනෙක් කියන්නේ ඒ කාලේ මේ අම්මට 99ක් වෙලා අභාවයටපත් වුණා කියන්නේ මේ දරුවෝ 2000කට ජීවය දෙන්න උප්පත්තිය දෙන්න උදව් කරපු කාලේ වෙනකොට ලංකාව කොච්චර දුෂ්කරද? සල්ලේ කර්ම කරන්න තැන් තිබුණද? නෑ. එහෙම තිබුණා නම් තිබුණේ ස්පිරිතාල කීයක වෙන්නේ නැද්ද? පාරවල් තොටවල් තිබුණද? හැම ගමකම ස්පිරිතාල තිබුණද? ලෙඩ්ඩු ගෙනියන්න තැන් තිබුණද? නෑ. මේ බහුතරයක් ස්ථිර වශයෙන්ම උපදින්නේ නැත්තේ ගේ ඇතුළෙමයි. මේ මව්තුමිය ගෙදරට ගිහිල්ලා තමයි මවයි දරුවයි නිරෝගීව වෙන් කරන්න කටයුතු කරන්නේ නැත්තේ. කොච්චර දරුවෝ වෙනුවෙන් ඇවිදලා ඇද්ද? මේක හරි ආදර්ශයක් මේ මාතාවගේ. මොකද බොහෝ අය ඇත්තටම ඔය මේ අසුවල්ලු අපේ ජාතිය වඳ කොරාය නැති කොරාය කියලා කියෙව්වට මොකද ඇත්තම කාරණේ පසුගිය දශක 3-4ක කාලේ ලංකාවේ දරුවෝ උපරිම 3 දෙනෙක් හෝ දෙන්නෙක් උපදිනකොට කෙවල් වලට යන මිඩ්වයිෆ් නෝනලා මාර්ගෙම තමයි දරුවෝ හදන්න එපා කියන බලපෑම ලංකාවේ මව්පියවරුන්ට කරේ එදා මෙදා තුර මිනිස්සු කඩේ ගියපු ආණ්ඩුවල බලපෑමෙන්. ඒක තමයි ඇත්ත කාරණේ. නැතුව මේ
වඳ කොත්තු වඳ රොටි කාලා සිංහල ජාතියට මොකක්වත් උනා නෙමෙයි. ඒ දරුවෝ අඩු කරනවට ලංකා රජයට සල්ලි හම්බුණා. පාලනය කරනවට. ඒවට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ගත්තු ආධාර තියෙනවා. ඒ යුගවල ඉඳපු 90න් පස්සේ වගේ ඉඳපු රජයන් සියලු දෙනා. ඒවයි ප්‍රතිඵල විදියට තමයි සිංහල මිනිස්සුන්ගේ පවුල්වල දරුවෝ වැඩි ප්‍රමාණයක් හැදෙන එක අඩු වුණේ. මොකද ඒකට ප්‍රධාන කාර්යාල වලින් MOH ඔෆිස් වලින් ඒ ගමේ ඇවිදින මිඩ්වයිෆ් නෝනලට උපදෙස් හම්බුණා කොහොමද ඒ කටයුතු පාලනය කරවන්න ඕනේ කියලා. ඒ නිසා ඒවා අපි බුද්ධිමත් අවබෝධ කරගන්නවා මිසක අරයා මෙයා එක්ක කුලල් කෑවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ වින්නපු මාතාවන්ගේ නේද මේ මිඩ්වයිෆ් කෙනෙක් විදියට වැඩ කරපු මේ මාතාවන්ගේ යුගේ කුසේ උපදින හැම දරුවෙක්ම මැරෙන්නේ නැතුව මේ ලෝකෙට ගන්න ඒගොල්ලෝ උනන්දු වුණා. ඒගොල්ලෝ අපකැප වුණා. ඒ හින්දා තමයි ඇත්තටම ඔය සිංහල මිනිස්සු බහුතරයක් අද ලංකාවේ මිනිස්සු විදියට ප්‍රාමාණිකව බහුතරයක් ඉන්නේ මෙන්න මේ වගේ මව්වරු කරපු කැපවීම නිසා. සහ ආර්ථික ක්‍රමය වෙනස් වුණා. සමාජ ක්‍රමය වෙනස් වුණා. දරුවෝ දෙන්නෙක් බලා ගන්න එකත් අමාරු තත්වයක් පැමුණුණා ආර්ථික ප්‍රශ්නෙක. ඊළඟට කාර්ය බහුලකම වැඩි වුණා. අත්තම්මල සීයලා උදව්වට හිටපු යුගය ඉවර වුණා. නාගරිකකරණය වුණා. එතනදි තියෙන ඉඩකඩත් එක්ක සහ පහසුකම් එක්ක කවුද හදන ළමයි බලාගන්නේ කියන ප්‍රශ්නය ආවා. ලැබෙන ආර්ථිකය එක්ක කොහොමද වියදම් දරන්නේ මේ ආදී ප්‍රශ්න ගොඩක ප්‍රතිඵලයක් අපේ සමාජේ අද ඔය කතා කරන ජනගහනය අඩු වෙනවායි කියන ප්‍රශ්නේ අහේතුක නෑ එකක්. අහේතුක නෑ. ඒවා දිගු කාලීනව සිද්ධ වෙච්ච මහා ක්‍රියාවලියක ප්‍රතිඵල. ඉතින් කොහොමුණත් මේ අම්මා වටින්නේ මේ අම්මට අපි විශේෂයෙන් ගරු කරන්න ඕන. ඇය වින්නපු මාතාවක් ලෙස දරුවෝ 2000කට අධික පිරිසකට මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ උප්පත්තිය ලබා ගන්න උදව් කරපු උදාර අම්මා කෙනෙක්. උදාර අම්මා කෙනෙක්. ඇයගේ අභාවය අපේ ජාතියට විශාල අපේ රටට ලංකා සමාජයට විශාල මෙහෙවරක් කරපු සැබෑම සෞඛ්‍ය සේවිකාවකගෙන අභාවයක් ලෙස තමයි අපි කල්පනා කරන්නේ. ඒ නිසා අපි කාගෙත් ගරුත්වය ඇයට හිමි විය යුතුයි. ජනාධිපති සම්මානයෙන් පවා ඇය ඇතුළු කිහිප දෙනෙක් පිදුම් ලබනවා. එක යුගයක ඔවුන් සිද්ධ කරපු මේ මනුස්ස ප්‍රජාව වෙනුවෙන්. මොකද මේ අම්මා උප්පත්තිය දීලා තියෙන සිංහල බෞද්ධ දරුවන්ට විතරක් නෙමෙයි. ඒ නුවර පළාතේ උඩරට පළාතේ අය සේවය කරති සියලු ආගම්වල අය සියලු ජාතීන් වලට අයත් අය මේ මව්ගේ අතින් තමයි මේ ලෝකෙට නිරෝගීව උප්පත්තිය ලබා ගන්නට උපකාරය ලැබුණේ. ඉතින් අද ඇයගේ අභාවයෙන් දින 6යි අදට. හෙට තමයි සද්දින දානමය පින්කම. එයත් ඊටාම ඉහළින් ෆුජි සුගත සේනාසනය සහ මෙම සෙනසුනේහි අධිපති අපේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහත් සංඝරත්නය වැඩම කරවලා සිද්ධ කරන්න අපේ මේ මාතාවගේ මුණුබුරෙක් වන ජපානයේ ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරමින් මේ සේනාසනයත් ගොඩනගන්න අප කැප වෙච්ච දායක පිරිස අතර ප්‍රමුඛ කෙනෙක් නේ. අපි මේ ස්ථානේ වරින් වර හැදෙන කාලේ බලන් ආවා. ඒ හැම වෙලාවකම වැඩ කරමින් තමන්ගේ කණ්ඩායමකුත් එක්ක විශාල මෙහෙවරක් කරමින් ඉඳපු කෙනෙක් තමයි සහ මේ මොහොතෙත් මේ ස්ථානේ දියුණුවට අප කැප වෙන හොඳ සත්පුරුෂ දායක මහත්තයෙක් තමයි ගයනන් මහත්මයා. එතුමට ගයන් කියලා කවුරුත් කියන්නේ. නමුත් ගයනන් තමයි එතුමාගේ සම්පූර්ණ නම. තොන් ගයනන් මහත්මයා. ඉතින් එතුමට තමයි අද මේ පින්කම මුණුබුරා විදියට මෙහිදී සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අපි අවබෝධ කරගන්නට ඕනේ මරණය කියන ධර්මය අවුරුදු 99ක් ඉඳලා හරි අවුරුදු 9ක් ඉඳලා හරි දවස් 9ක් ඉඳලා හරි පැය 9ක් ඉඳලා හරි විනාඩි 9ක් ඉඳලා හරි තප්පර 9ක් ඉඳලා හරි අපි මූණ දෙන්න ඕන ධර්මයක්. මූණ දෙන්න වෙන ධර්මයක් අපිට.
අපි ජීවත් වෙනකොට දැනගෙන ජීවත් වෙන්න ඕන දේ තමයි මරණය කියන ධර්මය අපට ඉක්මවන්න බෑයි කියන එක. අපිට මරණය කියන ධර්මය පරාජයටපත් කරන්න බෑ. මරණය කියන ධර්මය ඉක්මවන්න මේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේටවත් බෑ. මරණය ඉක්මවන්න බෑ. උන්වහන්සේ ඉක්මෙව්වේ කවුද? මාරයා. මාරයා තමයි ඉක්මෙව්වේ. ඒ කිව්වේ ආයෙත් මාරයාගේ ග්‍රහණයට ගොදුරු වෙන්නේ ඉපදුනොත්නේ. ඉපදෙන හේතු ටික උන්වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වෙනකොට නැති කළා. එතකොට උන්වහන්සේ පරාජයට පත් කළේ මාරයා. මරණයට පත් වෙන්නේ නැත්තම් මාරයාගේ වසඟයට යන්නේ ආයෙ ඉපදුනොත්. ඉපදෙන්නේ නැති වෙන්න බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා කියන උත්තමයෝ සියලුම ඉපදෙන හේතු වෙච්ච තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කළා. ද්වේෂය දුරු කළා. මෝහය දුරු කළා. හැබැයි ඒ උතුම් බුදුරජාණන් වහන්සේත් මරණයට පත් වුණා. අපි ගෞරවනීය විදියට කියනවා පිරිනිවන් පෑවනේ හෙට වෙසක් පොය දවසේ. හෙට වෙසක් පොහොය. හෙට වගේ වෙසක් පොහොය දවසක තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාපු බව. උප්පත්තිය ලැබුවෙත් සිද්ධාර්ථ කුමාරයා වෙසක් දිනයක කියලා පිළිගන්නවා. මේ රටේ නම් පිළිගන්නේ අප්‍රේල් මාසේ කියලානේ. අප්‍රේල් මාසේ වසන්ත කාලය තුල තමයි මම හිතන්නේ අර සකුරා පිපෙන කාලය පරිච්ඡේදයේ තමයි ඔවුන් පිළිගන්නේ. මගේ අවබෝධය හැටියට මම සම්පූර්ණ නිවැරදි නැතුව ඇති. නමුත් අපේ රටේ සම්ප්‍රදායට, තේරවාදී සම්ප්‍රදායට අනුව මැයි මාසේ තමයි බුදුරජාණන් වහන්සේ බෝසත් උපත උනේ. බුද්ධත්වයට පත් උනේ, ලෞතුරු බුදු බවට පත් උනේ. ඊළඟට පරිනිර්වාණයට පත් උනේ. ඉතින් උන්වහන්සේ පිරිනුවම් පෑවා. උනේ මිය කියෙක්. මිය කියා. අපේ මරණයෙන් පස්සේ වෙන දෙයි උන්වහන්සේගේ පිරිනුවම් පෑමෙන් පස්සේ වුණු දෙයි අතර වෙනස තමයි අපි දැන් මැරුණොත් අපි ආයේ උපදිනවා. අපි දැන් මැරුණොත් අපි ආයේ උපදිනවා. මොකද හේතුව? තවම ආයේ තැනක උපත ලබන්ට හේතු වෙන දේවල් ටික අපේ අභ්‍යන්තරේ තියෙනවා. තාම අපි ගාව තණ්හාව තියෙනවනේ. තාම අපි ගාව ද්වේෂය තියෙනවනේ. තාම අපි ගාව මෝහය තියෙනවනේ. අවිද්‍යාව තියෙනවනේ. ඉතින් මේ සසර ගමනේ සත්වයාව නැවත නැවතත් උපදින හේතු සාධක තියෙන තාක්කල් අපි උපදිනවා. උපදින තාක්කල් මිය යනවා. ඒකනේ කිව්වේ පුනං ජායති පුනං මීයති. අමරදේව මාස්ටර් කියන්නේ ඉපිද මැරේ යලි ඉපිදේනේ. පුනං ජායති පුනං මීයති. නැවතත් මිය යනවා. මිය යන අය නැවතත් උපදිනවා. එතකොට මේ මාතාවත් පත් උනේ ඒ ධර්මතාවයට. විශේෂත්වයේ ඇය මිනිස්සෙක් ලෙස මේ යුගයේනේ, ලංකාවේ ජීවත් වෙන මිනිස්සෙක් ලෙස මේ යුගයේ දීර්ඝම ආයුෂක් අය භුක්ති විඳලා තියෙනවා. කයර් මහත්තයා තේරුම් ගන්න ඕන ඔබතුමාගේ ආච්චම්මා මිනිස්සෙක් ලෙස ලංකාවේ ලබන්න පුළුවන් ඉහළම ආයුෂක් භුක්ති විඳලා තියෙනවා. හැබැයි ජපානයට සාපේක්ෂව නම් ඒක මහා ලොකු ආයුෂක් නෙමෙයි. මෙහි ආහාර රටා, සෞඛ්‍ය පිළිවෙත්, මානසික පසුබිම් මේ ආදී කාරණා මත මෙහි වැඩිහිටි ජනගහනය නම් මා විශ්වාස කරනවා බහුතරයක් 90 පහුණාම තමයි මිය යන්නේ. ඒත් 2000න් පස්සේ ඉපදිච්ච අය එච්චර ආයුෂ විඳීද කියලා මේ රටවල් වලත් ප්‍රශ්න තමයි. මේ ජාතීන්ගේ පුරා. මොකද ඔවුන්ගේ ආහාර රටා, ඔවුන්ගේ කායික පුරුදු, මානසික පුරුදු ලංකාවේ මිනිස්සුන්ට වඩා වෙනස් වුණාට ඔවුන්ගේ පැරණි මිනිස්සුන්ගේ ජීවන ක්‍රමය නෙමෙයි තියෙන්නේ.
වෙන ක්‍රමයක්. වෙන පිළිවෙතක් තමයි මේ රටෙත් අපි දකින්නේ. කොහොම නමුත් ලංකාවේ කාන්තාවකගේ සාමාන්‍යයෙන් පරමාවුස ලෙස පිළිගන්නේ අවුරුදු 75. 70යි 75යි අතරේ කාන්තාව මිය යනවා. පිරිමියෙකුගේ පරමාවුස ලෙස පිළිගන්නේ 65යි 70යි අතර. ඒ අතරදී පිරිමි අය මිය යනවා. විශේෂ හේතුව අපේ නොමනා සෞඛ්‍ය පිළිවෙත්නේ. නොමනා පුරුදු උග්‍රමත් වතුර භාවිතය, දුම්වැටි භාවිතය, අහිතකර ආහාර පාන කෑම, අතෘප්තිය, අසහනය, කලකිරුණු ජීවිත ගෙවීම, වෛරී ක්‍රෝධී බව අධික වීම, මේවා තමයි අපේ ආයුෂ කොට වෙච්ච හේතු. ඒව තමයි අර පැරණි අය මෙච්චර දිගාසිරි භුක්ති විඳින්නේ. ඇයි? මානසික තෘප්තියනේ. දරුවෝ 11 දෙනෙක් බිහි කරපු අම්මා 12 වෙනියෙකුත් නේද? හදා ගන්නවා කියන්නේ දරුවෝ හදන එක ගැන කොච්චර තෘප්තිමත් වෙලාද? දරුවන්ට උදව් කරන එක ගැන මොනතරම් සතුටු වෙලාද? 2000ක් දරුවන්ට උපත ලබා දෙන්න අපකැප වෙච්ච ජීවිතයක් ගෙවපු කෙනෙක් කියන්නේ කොච්චර ඒ දරුවෝ උපදින හැටි තව එක දරුවෙකුට උප්පත්තිය දුන්නා කියලා එදා දවසේ මොනතරම් සතුටු වෙන්නේ නැද්දනේ? එක එක දරුවා තමන්ගේ අතින් මේ ලෝකෙට ගන්නකොට, පෙකෙනි වෙල කපනකොටනේ, දරුවා සුද්ධ කරනකොට පළමුවෙන්ම ගන්න දරුවා සුද්ධ කරන්නේ, පිරිසුදු කරන්නේ වින්නපු මාතාවනේ. මොන තරම් ඇතුළ පිරිසිදු වෙන්නේ නැද්දනේ? ඒවයි ආනිසංසනේ. අන්න තමන් කරන ක්‍රියාවේ විපාකනේ තමන්ට එන්නේ. එතකොට මේ මාතාව දීර්ඝ කාලයක් කරපු ක්‍රියා පිළිවෙත තුල පේන්නේ ඇයගේ ආධ්‍යාත්මය පිරිසිදු වෙන දේවල්. මෙත්තා දියුණු වෙනනේ, කරුණාව දියුණු වෙන, මෛත්‍රිය දියුණු වෙන, මුදිතාව දියුණු වෙන, උපේක්ෂාව දියුණු වෙන දේවල්. ඒ අතරේ තමන්ගේ පුතුණු කෙනෙකුත් මිය යනවත් දැකලා ඇය. එතකොට මේ ಗುಣ දියුණු කරගත්තු කෙනෙකුට මේ ලෝකෙදී ලැබෙන ඉහළම ආනිසංසයක් තමයි දීර්ඝායුෂ ලැබෙන එක. දීර්ඝායුෂ ලැබෙන එක. මුළු ලෝකෙම එහෙම තමයි. තෘප්තිමත් මිනිස්සු ඉන්න රටවල් වල මිනිස්සුන්ගේ ආයුෂ වැඩි. අතෘප්තිමත් මිනිස්සු වැඩි වෙන තරමට ආයුෂ කෙටි. ඇයි? අධික භයානක බෝ නොවන රෝග, අතෘප්තිකර ජීවිතවල තියෙන කායික මානසික චර්යාවන් නිසා අපි තුල වර්ධනය වෙනවා. ඊට පස්සේ අපි අර කියන්නේ නේද, සාමාන්‍ය වචනෙන් කියනවා අකාලේ මැරෙනවා කියලා කියන්නේ ඔකට. හැබැයි අකාලේ මැරෙනවා කියන වාක්‍ය ධර්මානුකූල වැකියක් නෙමෙයි. එතෙන්දි සලකා බලලා තියෙන්නේ මිනිස්සු අඩුම අවුරුදු 80ක් 75ක් හිටියේ නැතොත් කියන්නේ අකාලේ මිය කියලා. ඒත් ඒක ධර්මානුකූල නෙමෙයි. ඒක මේ සම්මුති ලෝකෙ පිළිගත්තු කියමන. ධර්මානුකූලව නම් අකාලයේ මිය යාම කියලා කියන්නේ නැත්තම් සුදුසු නැති වෙලාවක, නුසුදුසු වෙලාවක මිය යෑම කියන්නේ උපරිම උතුම් මහරහත් භාවයට පත්වන්නට පෙර අවම වශයෙන් නේද යටත් පිරිසෙයින් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න පෙර. එහෙමත් නැත්නම් එච්චරවත් බැරි වුණා නම් ශ්‍රද්ධාවකවත් හිත පිහිටුව ගන්න පෙරමිය ගියොත් අන්න ඒක අකාලේ මිය යෑම, නුසුදුසු වෙලාව. එවැනි තත්වයක ඉඳලා මිය ගියපු කෙනෙකුගේ ඊළඟ භවය කොහොම සැකසෙයිද කියලා කාටවත් කියන්න බෑ. මොකද එයා ඊළඟ භවය යහපත් කරගන්න උපකාරවත් වෙන හේතු වෙන නිශ්චිත වෙනස්කම එයාගේ ජීවිතේ කරගෙන නැහැ. එකක් මාර්ගඵලලාභියෙක් නෙමෙයි නම්, සෝතාපන්නවත් වෙලා නැත්තම් එයා දුගතියක උපදිනවද සුගතියක උපදිනවද කියන එක නිශ්චිතව කියන්න බෑ. නිශ්චිතව කියන්න පුළුවන් සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නම් සතර ඵලවල සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නම් අපේ ධර්මයට අනුව පිළිගන්නවා එයා උපදින අවස්ථා ගාන 7යි. අර බුදුරජාණන් වහන්සේ අඹයට 7ක් අතේ තියාගෙන උපමාවක් වදාළනේ එක වෙලාවක. අඹයට 7ක් අතේ තියාගෙන භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, පින්වත් මහණෙනි, මේ දඹදිව තියෙන අඹයට ප්‍රමාණයද වැඩි මගේ අතේ තියෙන අඹයට ප්‍රමාණයද?
එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි අතේ තියෙන්නේ සල්පයයි මේ මුළු දඹදිව මොනතරම් අඹ ඇට ඇද්ද? භාග්‍යවතුන් වහන්සේ වදාලා ධර්මාවබෝධ නොකරපු සෝතාපන්න ඵලයටවත් නොවුණු කෙනෙක් ආයේ උපදින්න පුළුවන් වාර ප්‍රමාණය මේ දඹදිව තලයේ තියෙන අඹ ඇටවලටත් වඩා වැඩි. හැබැයි යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටවත් වුණොත් එයා උපදින්න පුළුවන් උපරිම මෙච්චරයි කියලා උන්වහන්සේ අත දිගෑරලා පෙන්නපු බව සඳහන් වෙනවා. අඹ ඇට 7ක් අතේ තිබිලා තියෙනවා. ඒකේ 7 වතාවයි. අන්න ඒ தත්වෙටවත් ඇවිල්ලා අපි මිය ගියොත් පැවිද්දෙක් නම් අපවත් වුණොත් ගිහියෙක් නම් මිය ගියොත් ඔන්න හිත හදා ගන්න පුළුවන්. හිතේ සැනසීමක් උදා කර ගන්න පුළුවන්. මොකක් කියලාද? හොඳ වෙලාවෙ මිය ගියේ. මොකද අපායකට වැටෙන්නේ. ඉපදුනොත් එක්ක මනුෂ්‍ය ලෝකෙ එක්ක දිව්‍ය තලයක එක්ක බඹ තලයක. එවැනි තැනක විතරයි උපදින්නේ. තිරිසනෙක් වෙන්නේ නැහැ, නිරිසතෙක් වෙන්නේ නැහැ, ප්‍රේතයෙක් වෙන්නේ නැහැ, අසුර සත්ව කොට්ටාස අතර උපදින්නේ නැහැ. එයින් මෙහා අය අඩුම තරමින් හරිහමන් තිරසාර ශ්‍රද්ධාවකවත් සද්ධානුසාරී බව ධම්මානුසාරී බව කියන ප්‍රතිපදා දෙකේ හිටියනම් ඒ අයටත් පොඩි හරි බලාපොරොත්තුවක් තියාගත හැකි මැරෙන්න පුළුවන් බය නැතුව කියලා. ඕන කොයි වෙලේ මැරුණත් කමන්නේ මම භාග්‍යවතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටුවගෙන හිටියේ. මම ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල තමයි මගේ ජීවිතේ ගත කළේ කියලා. එතකොටත් යම් රැකවරණයක් තියෙනවා. අල්ප සම්මාදිට්ඨිකෙක් නෑ. රැකවරණයක් යාද. හැබැයි එතනින් මෙහා නම් අවුරුදු කීයෙන් මැරුණත් ඒක ධර්මයට අනුව සුදුසු කල්ලි මිය යාමක් නෙමෙයි, ඔක්කොම අකාල මරණ තමයි. ඒ ඇයි අවුරුදු 100ක් හිටියත් 50ක් හිටියත් 75ක් හිටියත් එයා කායිකව වාචසිකව මානසිකව ඉඳලා තියෙන්නේ දුසිරිත්වල නම් කිසිදු ආධ්‍යාත්මික දියුණුවක් එයාගේ ජීවිතයේ උදා කරගෙන නැතිනම් මතක තියාගන්න ඕන එයාගේ ඊළඟ භවය නිශ්චිතවම වාසනාවන්ත වෙනවා කියලා අපි කාටවත් නිගමන දෙන්න පුළුවන් කමක් නැහැ. නිගමන දෙන්න බෑ. සමහර විට හොඳ භවයක උපදින්න පුළුවන්. සමහර විට මාර්ගඵල නොලැබුවට එයා කරපු එක කුසල කර්මයක් හරි අවසන් වෙලාවේ හරි මතුවුණා. ඒක අර අවසාන චිත්ත වීතියට නේද? අපි කියන්නේ ජනක කර්මය නේද? ජනක කර්මයට කර්මයේ සැකසෙන්න එක බලපාන්න පුළුවන්. ඒ හේතුවෙන් එයා සුගතියක උපදින්න පුළුවන්. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕන සම්ප්‍රදායික පිළිගැනීමට අනුව නම් මේ මව්ගේ මරණය හොඳටම ආයුෂ භුක්ති විඳ වාසනාවන්ත මරණයක් නේ. හොඳටම ආයුෂ භුක්ති විඳ. හැබැයි මා විශ්වාස කරනවා ඇයගේ මරණය ඊටත් වඩා වාසනාවන්ත ඇති. ඇයගේ ජීවිතයේ ගොඩනගාගත්ත කරුණා දයා ගුණ නේ. ඒව නිසා ඇය සුදුසු ගල්ලි මිය ගියා වෙන්න පුළුවන්. මට පරචිත්ත විඥානනයවත් මුකුත් නෑ ඇය ඉපදිච්ච තැන කියන්න. පුබ්බේ නිවාසානුස්මෘති ඥානයවත්. නමුත් අපිට උපකල්පන කරත හැකිනේ යම් ආකාරයකට. උපකල්පන කරත හැකි. එහෙම උපකල්පන කරන්නත් භාග්‍යවතුන් වහන්සේ ක්‍රමවේදයක් අපිට යෝජනා කරලා තියෙනවා. දවසක් මහානාම කියලා ශාක්‍ය රජ කෙනෙක් ශාක්‍යතුමෙක් බුදුහාඳුරුව මුණ ගැහෙනවා. කපිලවස්තුවේ නිග්‍රෝධාරාමේදී. මුණ ගැහිලා අහනවා ස්වාමීනි මම කිඹුල්වත් නුවර මැදින් යම්කිසි කටයුත්තකට යද්දී ඇතෙක් නිසා හරි. ඒ කාලේ ඉතින් නගරවල මහ ධනපතියෝ දැන් ඔය බෙන්ස්වල ප්‍රාඩෝ වල මොන්ටෙරෝ වල යනවා වගේ ඉස්සර ගිහින් තියෙන ඇතා පිටනේ ප්‍රකෝටිපතියෝ නේද? යමක් කමක් තියෙන මිනිස්සු ගිහින් තියෙන්නේ එහෙමයි. එතකොට ඇතෙක් නිසා හරි. එහෙම නැත්නම් බොහෝ අයට තිබිලා තියෙනවා මොකද? අශ්වයෝනේ අශ්ව රත. අශ්වයෙක් නිසා හරි.
ඊළඟට තම පොදුවේ රත තිබිලා තියෙනවා. රතයක් නිසා හරි. ඊළඟට කියනවා පුරුෂයෙක් නිසා හරි. මනුස්සයෙක් නිසා හරි. මම මැරුණොත් කොහොම යද්දිද කිඹුල්වත් නුවර හරහා යම් කිසි කටයුත්තකට යද්දි. මගේ ගතිය කොහොම වෙයිද? මගේ චුතිය කොහොම වෙයිද? ඒ කියන්නේ හරියටම කිව්වොත් පාරේ යද්දි ඇක්සිඩන්ට් එකකින් මැරුණොත් ඒ වෙලාවේ බනහා ඉන්න වෙලාවකුත් නෙමෙයි, පිරිතහා ඉන්න වෙලාවකුත් නෙමෙයි, ධර්මයේ මෙනෙහි කරන වෙලාවකුත් නෙමෙයි නම් අදිසියේ මැරුණොත් මගේ ගතිය, මගේ චුතිය, ඒකේ මගේ ඊළඟ භවයේ කොයි වගේ එකක් වෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දුන්නේ නැහැ. එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමාගේ උයනේ ගස් තියනවද කියලා ඇහුවා. ඔබතුමාගේ උයනේ ගස් තියනවද? එහෙමයි කියලා කිව්වා. කොහොමද ඒ ගස් තියෙන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා ස්වාමීනි පෙර දිගට නැමිලා තියෙනවා. පෙර දිගට හැරිලා තියෙනවා. පෙර දිගට බර වෙලා තියෙනවා. පෙර දිගට හැරිලා තියෙනවා. පෙර දිගට නැමිලා තියෙනවා. පෙර දිගට බර වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කල්ලින්ද ඒ ස්වාමීනි බොහෝ කාලයක් එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ ආයෙත් අහනවා ශාක්‍යතුමාගේ මහානාම ශාක්‍යතුමාගේ හොඳයි. එහෙනම් ඒ ගහක් ගැලවුවම කොයි පැත්තට වැටෙයිද? ගැලවුණොත් හදිසියේ කොයි පැත්තට වැටෙයිද? මහානාමතුමා කියනවා ස්වාමීනි නැමිලා තියෙන පෙර දිගට, හැරිලා තියෙන පෙර දිගට, බර වෙලා තියෙන පෙර දිගට, කොයි වෙලේ වැටුණත් වැටෙන්න පුළුවනුත් පෙර දිගට. පෙර දිගට. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අර මහානාමතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. එහෙනම් ඔබතුමා දිගු කාලයක් ශ්‍රද්ධාවට නැමිලා හිඳලා තියෙනවා. සීලවන්තකම තුල ඉඳලා තියෙනවා. ඡාගවන්තකම තුල ඉඳලා තියෙනවා. ප්‍රඥාවන්තකම තුල දිගු කාලයක් ඉඳලා තියෙනවා. ඔබතුමා හැරිලා ඉන්නේ, නැමිලා ඉන්නේ, බර වෙලා ඉන්නේ සුගතිය පැත්තට. මොකද ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, ඡාගය තියෙනවා, ප්‍රඥාව තියෙනවා. මේ කරුණු හතර ඔබතුමාගේ ආධ්‍යාත්මය දියුණු වෙච්ච නිසා හැරිලා ඉන්නේ සුගතිය දිහාවට. ඒ නිසා කොයි වෙලේ වැටුණත් වැටෙන්නේ කොයි පැත්තටද? හැරිලා ඉන්න පැත්තට. බර වෙලා ඉන්න පැත්තට. නැමිලා ඉන්න පැත්තට. ඒකයි මම කිව්ව උපකල්පනයක් කරන්න පුළුවන් අපිට කියලා මේ වගේ මාතාවක් අපායට වැටෙන්න විදියක් නැයි කියන එක. කරුණාව මෛත්‍රිය දෙක දියුණු වෙලානේ ස්ථිරවමනේ. දයාව අනුකම්පාව මනුස්සකමනේ. කොච්චර හොඳ උදාර ගති තියෙන්නේ නැද්ද? එතකොට ඒවා එක්ක එහෙම අපාය වැටෙන මෙච්චර දරුවන්ට ජීවිතය දීපෝ මාතාවක් ප්‍රාණඝාත ආදී දසකුසල් කරන්න ඇති කියලා නේද? හිතන්න හරි අමාරුයිනේ. භයානක අපායට වැටෙන අකුසල් ඇයගේ අතින් වෙන්න නැහැ. හොරකම, වැරදි කාමයනේ, කේලම, ඔය වගේ දේවල් නපුරු දුසිරිත්වල ඇය නියැලෙන්න නැතුව ඇති. කරුණාව මෛත්‍රිය වැනි උදාර ගුණ හදන්න ඇති. ඔය අතරතුරේ තින්නේ දම් පැන් දෙන්න ඇතිනේ. දම් පැන් දෙන්න ඇති. නුවර පළාතේ සේනාසන වලට, විහාරස්ථාන වලට දම් පැන් දෙන්න ඇති හොඳ උපාසිකාවක් විදියට. පොහොය අටසිල් සමාදන් වෙන්න ඇති පුළුවන් තාක්කල්නේ. බැරි වෙලාවට ගෙදර හරි සිල් ගන්න ඇති. බණ අහන් ඉන්න ඇති. ඔය වගේ වයසක මාතාවන්ට පිරිත් පවා කටපාඩම්නේ. හොඳට ගාථා ධර්ම පවා, බණ කතා පවා පුදුම තරම් දන්න ඔය වගේ පැරණි අය. හොඳ අවබෝධයක් ඇතුව ජීවත් වෙලා හැමිය යන්න ඇති. ඒ නිසා අපිට උපකල්පනයක් විතරක් කරත හැකි ඕනනම් ඇය සුගතියක ඇති කියලා. ඇය සුගතියක ඇති. උපකල්පනය නිශ්චිත නැහැ. මොකද හේතුව මාර්ගඵල ලබලා හිටියේ නැත්නම් අපිට නිශ්චිත කරලා කාටවත් කියන්න බෑ. එහෙම නිශ්චිත නිගමනයක් දෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ නමක් හෝ ඊට සමාන නුවණැති උත්තමයෙක් මෙතෙන්ට වැඩම කරන්න ඕනේ. අපට නිගමන දෙන්න බෑ. උපකල්පනයක් කරතේ. ඒ ඔය ඇත්තන්ට උනත් පුළුවන්. දැන් ලංකාවේ ගෙදර තියෙනවයි කියලා මතක් කරගන්නකෝ මිදුලේ ලොකු පොල් ගහක් ඔය ඇත්ත පුංචි කාලේ ඉඳලා දන්න. දැන් අවුරුදු 30 40ක් වෙච්ච
ලොකු පොල් ගහක් උස. ඔය ඇත්තෝ දන්නවා හොඳටම මේක තියෙන්නේ මෙතන. මේක තියෙන්නේ මේ පැත්තට නැමිලා, වහල පැත්තට නැමිලා. දැන් ඔය ඇත්තන්ට බණ ඉවර වෙනකොට කෝල් එකක් ලංකාවෙන් ආවොත් හරි වැඩේනේ පොල් ගහ වැටුණානි කියලා. උලගාව වැස්සත් එක්ක පොල් ගහ වැටුණානි කියලා ඔය ඇත්තන්ට කෝල් එකක පණිවිඩයක් ආවොත් මොකද්ද ඔය ඇත්තෝ අහන ප්‍රශ්නේ කියපු කෙනාගේ? වහල ඉවරදනේ. වහල උඩටද? නැත්තම් හැරිලා තිබුණේ තාප්පේ පැත්තට නම් තාප්පේ ඉවරද? කොහොමද ඒක අහන්නේ? මොකද ඔය ඇත්තෝ දන්නවා හොඳටම දිගු කාලයක් මේක නැමිලා තිබුණෙම කොයි පැත්තටද? වහල පැත්තට. හැරිලා තිබුණේ වහල පැත්තට. බර වෙලා තිබුණේ වහල පැත්තට. එහෙනම් 99%ම වැටිලා ඇත්තෙත් වහල පැත්තට. ඒ වගේ අපි නොදන්නව වුණාට නේද? ගෙදර අය දන්නවනේ තමන්ගේ අම්මා, මුණුබුරු මිනිබිරියෝ දන්නවනේ තමන්ගේ අත්තම්මානේ. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ දන්නවනේ තමන්ගේ ගමේ දායක දායිකාවෝ වැඩිපුර කොයි පැත්තටද හැරිලා ඉන්නේ කියලා. නැමිලා ඉන්නේ, බර වෙලා ඉන්නේ නේද? ඒ ඔක්කොටම වැඩිය දන්නේ කවුද? තමන්නේ. දැන් අපි දන්නවනේ අපි කොයි පැත්තටද හැරිලා ඉන්නේ. අපි කොයි පැත්තටද හැරිලා ඉන්නේ. අපි දන්නවා ඒක. ඒක දන්න හින්දම වග වෙන්න ඕනනේ. මොකද අද රෑ වැටුනොත් වැටෙන පැත්ත අපි හැරිලා ඉන්න පැත්ත. අපි නැමිලා ඉන්න පැත්ත. අපි බර වෙලා ඉන්න පැත්තටනේ වැටෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට. පුදුම පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ ජීවිත ගත කරද්දී මොකද හේතුව මරණය කියන ධර්මතාවයට අපිට මුහුණ දෙන්න වෙන වෙලාව අපි කවුරුක්වත් දන්නේ නැහැ. කවුරුක්වත් දන්නේ නැහැ. කිසිම කෙනෙක් දන්නේ නැහැ කොයි වෙලේද මැරෙන්නේ කියලා. න අන්තලිකේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිශ්‍ය න අන්තලිකේ අන්තරීක්ෂයේ හිටියත් ඒක අභ්‍යවකාශයේ හිටියත් න සමුද්ද මජ්ජේ මූද මැද හිටියා. ස්පේස් එකට ගිහිල්ලා හිටියා. මූද මැද ගිහිල්ලා හිටියා. පබ්බතානං විවරම් පවිශ්‍ය. උස පර්වතයක ගුහාවකට රිංගලා හිටියා. ඔය එක තැනක්වත් මාරයාගෙන් නැත්තම් මරණයෙන් ගැලවෙන්න සුදුසු තැන් නෙමෙයි. සුදුසු තැන් නෙමෙයි. ඔය එක තැනකවත් නොමරෙනවා කියලා සහතිකයක් දෙන්න බෑ. ආසනේ අඩි 30-40,000 උඩති කොච්චර තරම් මිනිස්සු ෆ්ලයිට් වල මැරිලා තියෙද? උඩට නගිනකොට ජීවතුන් අතර හිටිය මිනිහා ඇවිල්ලා තියෙන මිනිහනේ සමහරුන්ගේ. heart attack එන මැරෙනවා උඩදී. අභ්‍යවකාශේ. ආයේ ෆ්ලයිට් හැප්පිලා නෙමෙයි නේ. එහෙම තමයි. ඒ තැන සුරක්ෂිත නෑ නොමැරීන්. ඊළඟට මොන තරන්න නැව්වල යද්දිනේ. මහා සමුදුර මැද යෝධ නැව් එක්ක මිනිස්සු මැරලා තියෙන්නේ. කොච්චර මැරලා තියෙද මිනිස්සු මහා මුහුදේ. ඊළඟට මහා පර්වත මුදුන් වල ඉඳිත් මිනිස්සු මිය යනවා. නොමැරී ඉන්න එහෙම සුරක්ෂිත තැන් කියලා එකක් නෑ. දැන් ඔය අපේ රටේ අපි උදන් අනානා හිටියේ නේද? මුළු ලෝකෙම කොරෝනා තිබුණත් නිකන් අපේ නෑ වගේ. අපි කොරෝනා පන්නලා ඉවරයි වගේ නේද? පුදුම සන්තෝෂකින් උදන් අනානා හිටියා. දැන් පේනවනේ එහෙම කොරෝනා නැති තැන් නෑ. ඒවයින් නොමැරී ඉන්න තැන් කියලා තැනක් එකක් නෑ. වසංගත වලට ඕවා අදාළ නෑ. මාරයාට ඕවා අදාළ නෑ. කොතන හිටියත් මිය යන වෙලාවට මිය යනවා. එහෙමයි කියලා අපි මරණයෙන් පරිස්සම් වෙන්න වැඩ නොකර ඉන්න බුද්ධ ධර්මයේ කියලා තියෙද? නෑනේ. බුදුදහමේ එහෙම කියලා නෑ. බුදුදහමේ කියලා තියෙන්නේ මේ මනුස්ස ජීවිතය බොහොම වටින එකක්. පුළුවන් තරම් මරණයෙන් ගැලවිලා ඉන්න ගමන්
මාරයා පරද්දන්න අපි කටයුතු කරන්න. මරණයෙන් ගැලවිලා ඉන්න ඕන. මැරෙන හේතු පුළුවන් තරම් නැති කරන්න ඕනේ. ඊළඟට සදාකාලිකවමත් මැරෙන හේතුව නැති කරන්න ඕනේ. මැරෙන හේතුව නැති කරන්න නම් ආයෙත් මොකද්ද මතක තියාගන්න ඕනේ? උපදින හේතුව නැති කරන්න. උපදින තාක්කල් මැරෙනවා. උපදින තාක්කල් මිය යනවා. ඒක අනිවාර්යයි. ඒ නිසා ඔබ මම අපි කවුරුත් මේ ලෝකේ අම්මෙක් නිසා තාත්තෙක් නිසා මේ ලෝකෙට ඉපදුනා. හැබැයි අපේ කාටත් මරණයට පත්වෙන එක අපේ අම්මා තාත්තට නවත්තන්න බෑ. කෙනෙක් නෑ නවත්තන්න. තැනක් නෑ. මරණය කියන ධර්මයේ පොදුයි. ගායනන් මහත්මයාගේ අත්තම්මටත් පොදුයි. අම්මා තාත්තටත් පොදුයි. අපේ අම්මා තාත්තටත් පොදුයි. අපිටත් පොදුයි. ඔයත් මේ ලෝකෙට ආදරෙන් ගෙනාපු දුවා දරුවන්ටත් පොදුයි. කාටත් පොදුයි. ඒකනේ අර මේ භාග්‍යවතුන් වහන්සේ කිසා ගෞතමියට වදාලේ නේද? ඔබගේ පුතාට මම ප්‍රාණය දෙන්න. හැබැයි බේතට අබ ටිකක් ඕනේ. අබ චුට්ටක් හොයන් එන්න තමයි තියෙන්නේ. ඇය මැරිච්ච පුතාගේ මිනිහත් කරගහගෙන දුවන්න හැදුව අබ හොයන්න කොච්චර ලේසිද බේත හොයාගන්න එක. ඉන්දියාවේ අබ නැද්දනේ? අබ ටිකක් ගෙ දුවන්න හැදුවා. භාග්‍යවතුන් වහන්සේ ඇය නැවැත්තුවා. නවතින්. මට ඕන මේ බේතට අබ කවුරුවත් මැරිච්ච නැති ගේකි. කවුරුවත් මැරිච්ච නැති ගේකින් අබ දුන්නොත් පුතා උපද්දලා දෙන්න. පුතා සනීප කරලා දෙන්න. ඇය යනවා ගෙයින් ගෙට. වීදියක් ගාන යනවා. ගිහලා අහනවා අබ ටිකක් ගන්න පුළුවන්. මගේ පුතාට බේතකට කවුරුත් සතුටින් අබ අරන් එනවා ගේ ඇතුලේ තිබිලා. ඊළඟට අහනවා මෙහි ගෙදර කවුරුත් මැරිලා තියෙයිද? ඉතින් ඒ ගෙවල් වල මිනිස්සු කියනවා ඉන්නේ උන්ට වඩා මැරිච්ච උන්ගේ ප්‍රමාණය වැඩිනේ. මේ ගෙවල් වල කොහොමද කවුරුත් මැරිලා නැහැ කියන්නේ. අන්තිමට ඇයටම තේරෙනවා එහෙම නොමල කෙනෙක් නැහැ. ඇය අවබෝධ කරගන්නවා එතනම ඇයගේ පුහුණුව එච්චරයි. ඇයට අවබෝධ වුණේ ඒ යොදවපු ක්‍රියාකාරකමෙන්. ඇය තේරුම් ගන්නවා මගේ පුතත් මැරුණා. ලෝකේ හැමෝමත් මැරෙනවා. නොමැරෙන කෙනෙක් නැහැ. නොමලගයක් නැහැ කොහෙවත්. ඒ නිසා ඔබ අප තේරුම් ගන්න ඕන ඉපදුණු හැමෝම වගේම අපිත් මැරෙනවා. හැබැයි අර උප්පත්තියයි මරණයයි අතර කාලයනේ තමයි පුළුවන් තරම් අපේ ගෙනියන්න පුළුවන් දේවල් එක්කහු කරගන්න. ඒ ගෙනියන්න පුළුවන් දේවල් එක්කහු කර ගැනීම කියන එක හරිම වටින එකක්. හරිම වටින එකක්. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. දඤ්ඤං ධනං රජතං ජාත රූපං පටිග්ග හංචාපි යදත්ති කිංචි දාසා කම්ම කරා පෙස්සා යේ චස්ස අනුජීවිනෝ සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නික්කිප්පගාමියං. ධාන්‍ය ධනය රිදී රං තවත් ඇත්තා වූ වස්තුව යන සියල්ලද දාසයෝද කම්කරුවෝද පණිවුඩකරුවෝද යන තවත් තමා නිසා ජීවත් වන්නෝය යන සෑම දෙනද මරණින් ඔබට ගෙන යා නොහැකිය. මරණයේදී සියල්ල අතහැර යා යුතුය. සබ්බං පහය ගමනියන් කිව්වේ ඒක. සියල්ල අතහැරලා යන්න වෙනවා. දේවල් සහ අය. වස්තුන් සහ මානව සම්පත සහ භෞතික සම්පත් අපි රැස් කර. සබ්බං පහය ගමනිය. හැමදේම අතහැරලා යන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මොනවද ගෙනියන්න පුළුවන් කියලා. යංච කරෝති කායේන වාචාය උදචේතසා තන්හි තස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති තංචස්ස අනුගං හෝති ඡායාවනපායිනි. කයින් හා වචනයෙන්ද සිතින්ද යමක් කෙරේ නම්
එයම ඒ තැනැත්තාට සත්‍ය වශයෙන් අයිති දෙය වෙයි. මරණින් ඔබට ඔහු එපමණක්ම ගෙන යයි. නොහැරම තමා අනුව එන ඡායාව මෙන් ඒ කර්මය ඔහු අනුව යන්නේය. අන්න ගෙනියන්න පුළුවන් ටික. ගෙනියන්න පුළුවන් ටික තමයි පිරිසිදු සිතින් කයින් කරපු දේවල්, වචනෙන් කරපු දේවල්, හිතින් කරපු දේවල්. මෙතන රැස්ලා ඉන්න මේ මහත්තුරුන්ලගේ නෝන මහත්මීන්ලගේ ජීවිතේ රැස් කරපු ධනය ඇතිනේ නේ. දේපල ඇති. වෙනත් මිල මුදල් ඇති. ඊළඟට ජීවිතයේ විවාහ වෙච්ච නෝන හෝ මහත්තයා ඉන්නවා. දෙන්න එකතු වෙලා හදපු දරුවෝ ඉන්නවනේ. නෑදෑයෝ ඉන්නවා. ඔයත් අංගේ සමාගම් වල කම්පැනි වල සේවක සේවකාදීන් ඉන්නවා. සේවිකාවන් ඉන්නවා. මේ ඔක්කොම ඔබ මිය යනකොට ඔබ දාලා යන අය සහ දේවල්. දාලා යන අයයි දේවල්. හැබැයි ඔබ මෙතුවක් කාල මේ ජීවිතේ තුල කයින් හොඳ දෙයක් කළා. වචනෙන් හොඳ දෙයක් කළා. හිතින් හොඳ දෙයක් කළා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඡායාවන පයි. හෙවණැල්ල වගේ අන්න ඒ ටික අරන් යනවා. මේ අත්තම්මත් අරන් ගිහින් දින ඉතරයි. දරුවෝ 11න් එක්කෙනෙක් මිය ගියා නේද? හදා වඩාගත්තු දරුවත් එක්ක තව 11 දෙනෙක් ජීවතුන් අතර තාම ඉන්නවා. හැබැයි ඔක්කොම ගියේ උපරිම කොහෙටද? කනත්තට. කනත්තට ගියේ. ඇයිතින් රාජ්‍ය සේවිකාවක් විදියට නේද? හරි හම්බ කරපු දෙයක් තිබුණා නම් මිලදී ගත්තු ඉඩමක් කඩමක් තිබුණා නම් ඒව ඔක්කොම දාලා ගියා. ඒ ඔක්කොම දාලා ගියා. ඉතුරු කරන් ඇය සන්තකව ගෙනිච්චේ ඇය කරපු හොඳයි නරකයි. සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති කරපු හොඳ කරපු නරක තමන් එක්කම ගමන් කරනවා. හොඳ කරා නම් ඡායාව අනපායිනි හෙවණැල්ල වගේ යනවා. නරක කරා නම් චක්කංව වහතෝ පදං කරත්තරෝති වගේ. කරත්තරෝති වගේ. කරත්තරෝතේ අපි දැකලා තියෙනනේ පොඩි කාලේ. හරකා අඩි 3-4ක් ගියාම රෝදේ රවුමක් කැරකෙවෙනවනේ. කරත්තරෝද හොඳ මේ පහසු පාරවල් වල යන්නේවත් නෙමෙයි. කරත්තරෝදේ යන්නෙම බොරළු පාරේ නේද? වලවල් තියෙන වලගොඩැලි පාරේ තමයි යන්නේ කරත්තරෝදේ. රවුමක් කැරකෙවෙන්නේ හරකා අඩිය 3-4ක් ඉස්සරහට ගියාම. අපේ වාහනවල රෝද වගේ නෙමෙයි කරත්තරෝද ලේසි පහසුවට ගෙවෙන්නේත් නෑ. කරන අකුසල කර්මත් එහෙම තමයි. දුක් විඳ විඳනේ කරත්තරෝදේ දුක් විඳ විඳනේ යන්නේ. දුෂ්කරවනේ යන්නේ. ඒ වගේ තමයි පව් කරාම විපාක. හරි දුෂ්කරයි පව් විපාකත් එක්ක ගමන යන්නේ. හිමින් තමයි පව් විපාක දීලා ඉවර වෙන්නේ. හරියට හිමින් සමහරට කරත්තකාරයෙක්ගේ මුළු ජීවිත කාලෙම රෝද ජෝඩුවයිනේ. රෝද යුගලය හදාගන්න. කරත්තකාරයාගේ පුතත් ඒ රෝද දෙකෙන්ම කරත්තේ දක්කනවා සමහර විට. එච්චරට කරත්ත රෝදේ උපමාව ගැලපෙනවා මේ පව් ගෙවෙන එකට. ඒ හින්දානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පව් ගෙව්වට පස්සේ නිවන් දකින්න බලාගෙන ඉන්න එපා කියලා. ඔය ගොඩාක් අය හිතනවා මේ කර්ම ගෙවලා ඉවර වෙලා තමයි නිවන් දකින්නේ කියලා. එහෙම ඉවර කරන්න පුළුවන් කර්ම තොගයක් නෙවෙයි අපි මේ සංසාරේ කරලා තියෙන්නේ. පින් කනුත් කරලා තියෙනවා, පව් කනුත් කරලා තියෙනවා එච්චරට. ඒ නිසා කර්ම ඉවර වුණාට පස්සේ නිවන් දකින්නව නෙවෙයි. කර්ම විපාක සුඛ හෝ දුක්ඛ ලෙස එනවා. අපි ඒවයේ නොඇලී නොගැටී ඉන්න පුළුවන් විදියට මනස හදලා අලුත් කර්ම රැස් කරගන්නේ නැතුව අපි උතුම් අවබෝධයටපත් වෙනවා, නික්ලේශී තත්වයටපත් වෙනවා. එතකොට කර්ම විපාක ජාලාව මෙහෙම ගමන් කරද්දී පීති විදියට අපි ඒ ඇත්තටම කියනවා නම් ඒවා ඉක්මවා යෑමක් වෙයි.
බුදු උනත් පිරිනුවම් පානකම් කර්ම විපාක ටිකක් තියෙනවා. ඒ බුදු උනාට පස්සේ කරපුවා නෙවෙයි. පෙර කරපුවා. ඒ වෙනම. පිරිනුවම් පෑවන් ඒ ටිකක් ඉවරයි. කෙලස් පරිනිර්වාණය නිසා ආයේ කිසිම කර්මයක්, ඒ කියන්නේ විපාක දෙන කර්මයක් සැකසෙන්නේ නැහැ. නැතුව මේ බුදු වෙන්නේ රහත් වෙන්නේ පව් ගෙවුනම කියලා නම් හිතන් ඉන්න එපා. පව් කියන જાතිය එහෙම ගෙවලා ඉවර කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. පින් පව් කියන දෙක ඒක පුදුම දිගට ගැට ගැහි මොකද අපි මේ ඇවිදපු ප්‍රමාණය සංසාරේ කොතෙන්ද දන්නේ නැහැ. අපිට මේ පොඩි හරි මතකයක් තියෙන්නේ නේ අපේ අවුරුදු 10 12 කාලේ ඉඳලා කරපුවා ගැන විතරනේ. එතනින් පස්සට මතක් කරන්න ගත්තොත් හරි අමාරුනේ මතක් කරගන්න නේ. මොනවද කරේ මොනවද නොකරේ කටින් කියපුවා නේ දතින් කරපු මතක නැහැනේ. ඉතින් බුදුවරුම තමයි දන්නේ නේද? අපේ සසරේ භව ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් භව අපි ඉපදිච්ච තැන් මෙනෙහි කිරීමේ නුවණක් තියෙනවා. ඒකට කියන්නේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානය. අපේ බුදුරජාණන් වහන්සේට තිබෙච්ච ඒ උතුම් මහා නුවණ නිසා තමයි අපිට කිව්වේ ඉපදිච්ච වාර ගාන කියන්න බැරි තරම්. අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බ කෝටින පඤ්ඤාය. මේ සසර අග මුල හොයන්න බැරි එක. අග මුල හොයන්න බෑ එක. ඒක කොතනද පටන් ගත්තේ කියලා හොයන්න බෑ. ඒක හොයන්න යන්න එපා උමතු වෙනවා කියලා. පුබ්බ කෝටින පඤ්ඤායති කිව්වේ ඒකයි. ඒක හොයන්න ගියොත් පිසු වැටලා නවතින. ඒ නිසා කරන්න ඕන කොච්චර ඉපදුනාද කියලා හොය ඉන්න එක නෙමෙයි. ඉපදෙන්න තව කොච්චර තියනවද කියලා වාර ගන්න හොය ඉන්න එකක් නෙමෙයි. ඉපදෙන හේතු නැති කර. තණ්හාවත් ද්වේෂයත් මොහයත් ඔය ඇත්ත මේ පන්සල් හදාගෙන නේද? භාවනා මධ්‍යස්ථානයක් ගොඩනගලා පණ අහමින් ධර්මයේ පුහුණු වෙමින් දම්පැම් දෙමින් උත්සාහ කරන්නේ කුමකටද? හොන්දට මතක තියාගන්න ඕනේ මේ භව ගමන නිමා කරගන්න හිත පොඩ්ඩක් හරි කෙලෙස් වලින් දුරු කරගන්න. ඒක තමයි අරමුණ. මොකද නැත්තම් ආයේ ඉපදුනොත් ප්‍රියායත් හම් වෙනවා අප්‍රියායත් හම් වෙනවා. ඊළඟට අප්‍රියාය එක්ක ඉන්න වෙන දුකක් තියෙනවා, ප්‍රිය අය වෙන් වෙන දුකක් තියෙනවානේ. කායනන් මහත්මයාට මොනවා වුණත් කනගාටුයිනේ අත්තම්මගේ මලගමට යන්න බැරි වෙච්ච එකනේ. හිතට දුකයි. වේදනාව. අනේ අත්තම්මගේ අවසන් කටයුතු වලට යන්න බැරි වුණානේ. ලෙඩ වෙලා ඉඳිද්දි බලන්න යන්න බැරි වුණානේ. මොකද මෑතක ලංකාවට යන්නම බෑනේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒ මොකද ප්‍රියයාවෙන් වෙනකොටනේ. අපි ඉපදුනත් ඇය ආපහු ඉපදුනත් ඔය ප්‍රශ්නේ මුණ දෙනවද නැත්? මුණ දෙනවා. ප්‍රියායම හම්බ වේවා කියලා පැතුවත් හම්බ වෙතින් හම්බ වුණත් ආයේ දුකයි. මොකද වෙන් වෙනවා. වෙන් වෙනවා. ඒ හින්දා හොඳට තේරුම් ගන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ පුළුවන් උපරිම පින් කුසල් කරගෙන මේ භව ගමන නිමා කරගන්න. පුළුවන් උපරිම. නැත්තම් අඩුම භව ගමනේ උපදින වාර ප්‍රමාණයවත් අඩු කරගන්න. ආර ගන්නවත් අඩු කරගන්න. එහෙමවත් බැරි වුණා. අඩුම ප්‍රඥාවක් තියෙන පස්පව දසකුසලයෙන් වලකින්න මඟ පෙන්වන සහ ඒ මඟ පෙන්වන එක තේරෙන නුවණක් ඇති මිනිස්සු ඉන්න පරිසරයකනේ. ඒ වගේ සත්පුරු සම්මතාත්තගාව අඩුම සුගතියක උපදින්නනේ. උපදිනවනම් අපායක නැතුව. പ്രേත ලෝකෙක නිරේක නැතුව. එතෙන්ටවත් අපි අඩුම හිත හදන්න ඕන. එතන නම් සැනසෙල්ල නෙමෙයි. එතන සැනසෙල්ල නම් දැන් සැනසෙල්ල උපරිම තියෙන්නේ අපි ඉපදිලා ඉන්නේ හොඳ තැනක. එතන සැනසෙල්ල නෙමෙයිනේ. දැන් තියෙන්නේ මේ තියෙන දුක් ටික ඉවර කරගන්නේ කොහොමද කියලානේ. මේ ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියන ඒවානේ දැන් තියෙන්නේ. ඒ කියන්නේ මේ සුගතියේ ඉපදුණා කියලා ප්‍රශ්න විසඳිලා නැහැ. කලමනාකරණයක් විතරයි. තිරිසන් අපායට වඩා ටිකක් අපිට කලමනාකරණය කරගන්න. නිරේට වඩා හොඳයි. මේ සියලු තැන් වලින් නිදහස් වීම ගැනයි අපි කල්පනා කළ යුත්තේ. ඉතින් හොඳයි. පැයක් හරියට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. මේ දේශනාව විශාල පිරිසක් බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ ඊළඟට හෙට ඉඳලා බුද්ධ පුතුන් YouTube නාලිකාව ඔස්සේ
විශාල පිරිසකට මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ලංකාවේ ගෙදර බණ කිව්වනම් ගමේ පිරිසටවත් එකතු වෙන්න අමාරුයි නේ. නිරෝධායන නීති එක්ක. ඒ නිසා අද මේ දේශනාව බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිද්ධ කරගත්තු නිසා ගායනන් මහත්මයාට ඔබතුමාගේ තාත්තට වගේම එතුමාගේ සහෝදර සහෝදරියන් හැම දෙනාටම මේ අභාවයට පත්වෙච්ච ආදරණීය මාතාවගේ තෙලස්තිනා මාතා කුරුප්පු මාතාවගේ දරුවෝ හැමෝටම හිත හදා ගන්න පුළුවන් දහස් සංඛ්‍යාත පිරිසකට මේ දේශනාව අහන්න සලස්සලා අපේ අම්මා වෙනුවෙන් අපි හොඳ පින්කමක් මුණුබුරු මිනිබිරියෝ ඇති විශාල ප්‍රමාණයක් මේ මුණුබුරු මිනිබිරියොත් ඇති ඒ හැමෝටම තමන්ගේ අත්තම්මා වෙනුවෙන් හොඳ පින්කමක් කරගත්තා කියලා හිත හදාගන්න පුළුවන්. ඔය ඇත්තොත් ගායනන් මහත්මයා මේ රටේ එතුමට ඉන්න සහෝදර සහෝදරියොත් මේ පිරිස, මේ රටේ ඉන්න යාළු මිත්‍රයොත් මේ පිරිස, දුකට සැපට හැම දෙයකම ඉන්නේ මේ පිරිසනේ. ඒ නිසා තමයි අද ගායනන් මහත්මයාත් එක්ක මේ උතුම් පින්කමට හැමෝම බොහොම සතුටින්, බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ඕනකමින් ආවෙනේ. බොහොම ඕනකමින් ආවේ. ඉතින් හෙට උතුම් දාන වස්තුවකුත් පූජා කරන්නට අපේක්ෂා කරනවා. ඒ ආකාරයෙන් ගොඩක් පින් සිද්ධ කරගන්නට යෙදෙනවා. ඉතින් අද සන්ධ්‍යා යාමේ අපේ පූජනීය සද්ධාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙවනු ලැබූ උතුම් බුද්ධ වන්දනාවටත් සුළු වෙලාවක් හෝ ඇත්තොත් සහභාගී වන්නට යෙදුණා. මේ ස්ථානයේ මේ කටයුතු සූදානම් කරන අතරතුරේ වුණත් ඉක්බිතිව මේ සද්ධර්ම දේශනාව පන්සිල් සමාදන් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. ලංකාවේ ජීවත් වෙන මේ මාතාවගෙත් එඩ්වින් ජයසිංහ පියාණන්ගෙත් ආදරණීය දරුවෝ Don Ernest Lionel Jayasingh, Don Anita Manel Jayasingh, Don Bertram Laddie Jayasingh, Don Edward Lakshman Jayasingh, Rosita Primrose Jayasingh, Pearly Vimala Jayasingh, Gertie Susima Jayasingh, Henry Charles Jayasingh, Stanley Robert Jayasingh, එතුමා අභාවයට පත් වෙලා, Neil Kinsley Jayasingh සහ මාල්නී හිග්ගොඩවත්ත ඇගේ මව්ව නෙමලින් මාතාව ඇතුළු මේ හැමෝම ලංකාවේ ඉඳන් ශ්‍රද්ධාවෙන් බණ අහන්නට ඇති. ඒ ඇත්තොත් පින් සිද්ධ කරගත්තා. ඔබත් පින් සිද්ධ කරගත්තා. මේ මියගිය ආදරණීය අත්තම්මා මාතාව පින් අපේක්ෂිත තැනක ඉපදිලා ඉන්නවා නම් එතුමියත් මේ පින් අත් කරගනීවි. අත් කරගෙන සුවපත් භාවයට පත් වේවි. අපි තව දුරටත් කල්පනා කරමු. මිය පරලෝකීය පියාණන්ටත් මීට දින 6කට කලින් අදට අභාවයට පත් දෝන තෙලස්තිනා කුරුප්පුආරච්චි මාතාවටත් ස්ටැන්ලි රොබර්ට් ජයසිංහ ඒ මෞතුමියගේ පියාණන්ගෙත් එක පුතුණු කෙනෙකුටත් ඒ වගේම මේ පවුල් වලට සම්බන්ධ සියලු දෙනාටත් ඒ වගේම මේ උතුම් පින්කම සඳහා උපකාර කරපු මේ ස්ථානෙට ආපු අම්පේ මහත්මයා, කපිල මහත්මයා ඇතුළු කොට මේ සියලු දෙනාගේම නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා. බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මිය ගිය ඇත්තන්ටත් මේ පින් අත් වේවා. ඒ මිය ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ පින් බෙලෙන් අමා මහ නිවනින් සැනසීමම උදා කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවියෝ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව බැල්ම ශක්තිය ගායනන් ලක්ප්‍රිය මහත්මාණන්ගේ ආදරණීය මව්පියන් ඇතුළු කොට ලංකාවේ ජීවත් වෙන සියලුම දෙනාට, ඒ වගේම මේ ස්ථානෙට ආපු මේ ඇත්තන්ගේ ලංකාවේ ජීවත් වෙන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. අපේ මව් රට තුල ජීවත් වෙන සියලුම සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. මේ වසංගත තත්වයෙන් කිසිදු කරදරයක් බාධකයක් නොවේවා. අපේ සෞඛ්‍ය අංශවල වෛද්‍යවරු, අනිකුත් කාර්ය මණ්ඩල, ඒ වගේම ආරක්ෂක අංශවල අය මේ සියලු දෙනා අප්‍රතිහත ධෛර්යයෙන් මහා වෙහෙසක් දරමින් මේ මිනිස්සු රැකගන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම බොහෝම උසස් ඥානවන්ත මිනිස්සුත් මේ වසංගතයෙන් තමනුත් බේරිලා රටත් බේර ගන්න ප්‍රඥාවන්තව කටයුතු කරනවා. ඒ සියලුම දෙනාටත් රටවැසියන්ටත් මේ අපි ජීවත් වෙන මේ වෙලාවේ ඉන්න
ජපානයේ මේ ජීවත් වෙන අපේ සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් ඒ වගේම මේ රටවැසියන්ටත් ලෝකවාසීන්ටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදරයක් බාධකයක් නොවේවා නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සත් ධර්මයේ මැසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කමද පාරමී දහමක් වේවා සාදු 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 අපි ගාථා කියමු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුම් චිරං රක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්ති හැම දිනාටම තුනුරුවන් සරණින් සියලු යහපත උදා වේවා සාදු සාදු සාදු